සන්ධ්‍යාව සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පසුගිය අඟහරුවාදා විදර්ශනාව පිළිබඳ විස්තරයක් අපි කරලා තිබුණා. අපිත් ආපහු ඒක නරමල බැලුවා සහ සුබ පැතුම් නැත්තම් පුණ්‍යානුමෝදනත් අරමුණු ලැබුවා. දැන්ටත් මේ ධර්ම දේශනාවක් නරමලා අන්තිම මිනිත්තු 5 වුණෙත් ඒ නිසා අවසන් මිනිත්තු 5ක් ගිය නිසා ප්‍රශ්න පත්‍රයක් මගේ අතට ලැබී තිබෙනවා. අද ප්‍රශ්න පත්‍රයේ තියෙන කරුණු ගැන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අංක 1 ස්වාමින් වහන්සේ හොඳට අහගන්න ඕනේ. කාමාවචර මහත්ගත සිත් සෑම කෙනෙකුටම ඇතිවන බව පවසනවා. මේවා කුසල් සිත් නිසා සියලු දෙනා සම්‍යක් දෘෂ්ටිකද. එසේම දෙවෙනි කොටසක් තියෙන්නේ. කුඩා දරුවෙකු නින්දේදී සිනාසෙන්නේ අනුහස්සල ප්‍රතිඵලයකින්. මේ ප්‍රශ්නේ පළවෙනි කොටස වැරදි. නොදන්නාකම නිසා ඇහුවද නැත්නම් අපේ දැනුම පරීක්ෂා කරන්න ඇහුවද දන්නේ නැහැ. කොහොමවත් මට ගැටලුවක් නැහැ. මම නිවැරදි කරන්නම්. කාමාවචර සිත් වලට කියන්නේ කුසල අකුසල් කියලා. කාමාවචර කුසල අකුසල්. ලෝභ දේශ මොහ මූලික කියන්නේ අකුසල් සිත් වලට. අනිත්වට සෝමනස් සහගත ඥාන සම්පයුක්ත කියලා කියන්නේ. මහත්ගත සිත් කියන්නේ කාමවචර සිත් වලට. මහත්ගත සිත් කියන්නේ කෙලෙස් යටපත් කරගත්තාම උද්ධම් භාගී සංයෝජ වලට අයිති රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සිත් වලට. ඒකයි මේ ප්‍රශ්නේ වැරදි කියලා කිව්වේ. ඒව ගැන හොයන්නේ මොකටද අපි? අත්කලමතාන යෝගින්නවට අහුවෙලා බුදුන් වහන්සේ හම්බුනේ නැත්නම් තවත් ඇති ගිහින් බුදුන් වහන්සේ හම්බුණා නම් තමන්ගේ ධානය විදර්ශනා කරගෙන සසර දුකින් නිමිදෙලා ඇති. මේ බුදුරු දේශනා කරපු ධර්මයේ ආර්ය මාර්ගය තෝරනකොට අපට ওই මහත්ගත සිත් වලින් වැඩක් නැහැ. රූපාවචර අරූපාවචර. අපි කාමාවචර දේවල් අයින් කරනකොට ලෝභක්කේ දේසක්කේ මොහක්කේ නිබ්බාන. ඉතින් මේ ප්‍රශ්නට උත්තර දෙන්න දෙයක් නැහැ. මේක මේ වරද්දාගෙන තියෙන්නේ. දෙවෙනි කොටස දැන් අපි නිසා. එසේම කුඩා දරුවෙක් නින්දේදී සිනාසෙන්නේ අනුහස්වල ප්‍රතිපලයක්ද? එන අඬන්නේ. මේ වගේ ප්‍රශ්න අහන එක හරි හොඳයි. මව් කුසක් තුල ඔය සුක්‍රාණිකට හරි ඩිම්බට හරි දෙකට විතරක් දරුවෙක් හදන්න බෑ. තුන්වැන්නාගේ පැමිණීම කියලා කියන්නේ ඔබ විසින් ඔබේ නම් ඔබේ ජීවිතේ නම් මෙලව හදාගත්ත කොටස නින්ද ගියාම ආධ්‍යාත්මික ලෝකයක්, මනෝ ලෝකයක්. කය ඇතෑරුණාට මේ මනෝ ලෝකෙට නෙවැටෙන්නේ. එතකොට මව් කුසක් තුළ මේ මාස 9ක් මේ මනෝ ලෝකේ බලන නිසා තමයි ඊට අනුව මවකින් ආහාර අරගෙන කයක් හදාගන්නේ. තව ප්‍රසාද අඩපණයි, ප්‍රසාද ක්‍රියාත්මක නැහැ. මෙහාට ඇවිදින් හෙදිය හෝ වෛද්‍යවරයා බිහුණෙන් පස්සේ හොලෝලා ආස්වාස වාතය ඇතුල් කරාම තමයි ඊට පස්සේ තමයි ප්‍රසාද පිහිටන්නේ. ප්‍රසාද පිහිටියට මෙහෙ නැහැ. තව අඳුනාගත්ත අරමුණු නැහැ මොකුත්. ඒ නිසා මෙහෙ ඉන්න බෑ. වැඩිපුර නිින්දේ ඉන්නේ. නිින්දේ ඉන්නවා කියලා කියන්නේ ඉස්සර ජීවිතේ කල්පනාවේ ඉන්නේ. ඉස්සර ජීවිතේ පින්වන්ත නම් දරුවා hina වෙයි. ඉස්සර ජීවිතේ අකුසලයෙන් නම් පරලෝකයේ බය වෙලා ගැස්සිලා අඬයි. අන්න ඒකයි අනුසස් මොකක්වත් නෙවෙයි. දරුවෙක් hinaවෙන් hinaන්න උගන්වලා නැහැනේ කවුරුත්. තව නමුත් නින්දෙන් hina වෙනවා කියන එකේ තේරුම හිතේ තියෙන සතුට මුවෙන් පේනවා කියන එකනේ. එහෙනම් ඒ අවුරුදු 2ක් 3ක් යනකල් වැඩිපුර නිදා ගන්න කාරණාව අර මනෝද්වාරික ලෝකේ ඉන්නේ. මෙහාට එන්න ඒක අමතක වෙලා යනවා. කුඩා දරුවෝ අවුරුදු 2කින් 3කින් අතීත ජීවිතය කියන්නේත් අර මනස තියෙන නිසා මතකය. ඊට පස්සේ කියන්න බැරි වෙන්නේ. නිසා දරුවෙක් ඉපදුන ගමන්ම දවස් 2ක් 3ක් යනකොට බය වෙලා ගැස්සිලා අඬනවා නම් ඒ ඔහු පරණ මරණයට පෙර මිය ගිය අවස්ථාවේ ඇති වෙන භයංකර අවස්ථාවකට වැටෙනවා.
පිරිත් දේශනාවක් කරලා මානසික වෙනස් කරලා හදන්න පුළුවන් අඬන දරුවා. hina වෙන දරුවාගේ හදන්න දෙයක් නැහැ. එඳක 아무තු අනුසසක් නෙවෙයි අර ඉස්සර ජීවිතයේ තියෙනා වූ සතුට හෝ දුක දරුවාගේ මූණ කළු නම් කැලල් තියෙනවා නම් මොකක් හරි පැරණි විපාක වාරයක් මව කුසෙත් ඉඳලා ඇති. ඒක කම්බෙන්න කතා ගොඩක් තියෙනවා මට මේ වෙලාවේ කියන්න බෑ. එකතු කරගත්ත තව දවසක කියන්නම්. දෙක නිවැරදිව සතිපට්ඨානය වඩන්නේ නම් දින 7ක් සහ වසර 7ක් කාලයක් තුල අරිහත්ත්වයට පත්වන බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත. මේ තේරුම් කර දෙන්න. බුදුන් වහන්සේ වදාළ දේවල් කොහොමද මම තේරුම් කරලා දෙන්නේ? මම බුදුන් වහන්සේ වදාළ දේ ඇත්ත කියලා පිළිගන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රතන සූත්‍රය අනුව ගත් කල සෝවාන් පුද්ගලයා ආත්ම 7ක් දක්වා අවුරුදු 7 නෙවෙයි. සකෘදාගාමී පුද්ගලයා ඒකාත්මකුත් අනාගාමී පුද්ගලයා මෙහෙන්නේ අනාගාමී වෙලා මිය ගියොත් සුද්ධාවාස බඹතරුල සෝවාන් පුද්ගලයා ආත්ම 7 දක්වාත් තියෙනවා කියලා රතන සූත්‍රය කතා කරනවා. මේකට උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානය අනුගමනය කළොත් මේක වෙනවා. එහෙනම් අපි තේරුම් කරගන්නවා අපේ සතිපට්ඨානය වැරදි. ඒකයි ඒක ආත්ම 7ක් නෙමෙයි අවුරුදු 700ක් 900ක් තිස්සේ වැඩපු අය ඉන්නවා පෘථග්ජන භාවයෙන්. අපවත් යොදාරනවා පරලෝ යනවා. නිසා බුද්ධ වචනේ විශ්වාස කරලා නිර්වෘල් සතිපට්ඨානෙ මොකද්ද කියලා හොයාගන්න. ඇයි අප්‍රමාදෝ අමත පදං සිහියෙන් කටයුතු කරමයි කියන ලද අප්‍රමාදයේ නිවනට මගේ. මොහොතක් පාසාම නිවනට හම්බ වෙන්නේ පස්සේ නෙවෙයි ආයේ. මොහොතක් පාසාම. අපේ ධර්ම දේශනාවල තියෙනවනේ නේ මේ දවස්වල වැඩිපුර ධර්ම දේශනාවක් තියෙනවා. මට පේනවා මේකේ කැමරාවේ හරි මොකේ හරි ඔබට මාව ටිකක් වෙනස් වෙලා පේනවා ඇති. එහෙම විකෘතියක් මගේ මූණේ එහෙම නැහැ. මතක තියාගන්න. මම දැක්කා එහෙමත් එකක් එදා බලනකොට. 3. චතුරාර්ය සත්‍යයේ දැක්වෙන දුක්ඛ සත්‍යයත් ත්‍රිලක්ෂණයේ දැක්වෙන දුක්ඛ යන්නත් සමානද වෙනස් අර්ථ දෙනවාද? හොයන්න ඕනේ. කොහොමද එතකොට අපට හම් වෙන්නේ? චතුරාර්ය සත්‍ය කොහොමද උගන්වන්නේ? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය. දුක්ඛ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදුක් දුනස් ඒවත් කිටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය. එහෙනම් පංච උපාදානස්කන්ධයේ තියෙන ඒක තමයි දුක. චතුරාර්ය සත්‍ය දුක්ඛ කියන එකේ තේරෙන්නේ නම් අපිට මේ සංසාරයේ පවතිනා වූ පීඩණය රාග දේශ මොහ වලින් යවෙනා වූ කාරණය. නමුත් තථාගතයන් වහන්සේ ත්‍රිලක්ෂණයේ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙනවා. ඒක තේරුම් ගත්තේ නැති අය තමයි ඒකටත් දුකයි කියලා කියන්නේ. එතකොට මේ දුක්ඛ කියන පදේ එතෙන්ට එනකොට එන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි ඔකට ගන්නවා නිට්ටය සුඛ ආත්මත්. නිට්ටය සුඛ ආත්ම සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම වචන දෙක අරගෙන ඔකට ගන්න. නිට්ටය සුඛ ආත්ම කියන්නේ ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මගේ ආත්ම. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඒ මගේ නොවේයි, මම වගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. මගේ නොවේ නම් මගේ මගේ ගන්න කිසිවක් නැති බව දුක්ඛ එවත් කිසිවක් නැති අසාර බව. දුක්ඛ කියන කිසිවක් නැති අසාර දෙයක් වශයෙන් බලන්න. අසාර නම් ඒක කොහොමද මගේ ආත්මය වෙන්නේ? සාර නම් තමයි ආත්මය වෙන්නේ අසාර නම්. ඒ නිසා මේ ප්‍රශ්නේ හරි. චතුස්සත්‍ය දුක එකක්, ත්‍රිලක්ෂණයේ දුක්ඛ තව එකක් තේරුම් ගන්න. 4. ස්පර්ශය. අසරූප විඥාන. තුල ඇති විඥානයත් පංචස්කන්ධයේ ඇති විඥානයත් එකක්ද? පංචස්කන්ධය ඇති වෙන්නේ කොහෙද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ. කොහොමද ඇති වෙන්නේ? පළමුව රූපය. රූපේ වේදනාවෙන් විඳිනවා. වේදනාවෙන් විඳලා සංඥාවෙන් හඳුනනවා. සංඥාවෙන් හඳුනලා සංකාරයෙන් බැඳෙනවා. දැන් මේ එක චිත්තයයිස්සික එක වැඩ කරන්නේ. රූපය විඳිනවා. විඳපු දේ සංඥාවෙන් හඳුනනවා. රූප විඳ සංඥාට අනුව සංකාර වෙනවා.
එතකොට විඥාණයෙන් දැනගන්නවා. එතකොට මේකේ අහන කතාව තමයි ඇස තුල ඇති විඥානයත්. ඒකම තමයි ඇස තුල නම් චක්ක විඥානය තුල තමයි ස්කන්ධ පහේ විඥාන කියන්නේ ඒකට. කනට නම් සෝත විඥානය කියලා කියන්නේ එතන රූප වේදනා සංඥා සංකාර විඥාන. විඥාන කියන්නේ දෙයක් නෙමෙයි සිදුවන ක්‍රියාකලාපය විශේෂයෙන් හඳුනා ගැනීම විඥානයයි කියනවා. නම් රූප වේදනා සංඥා සංකාර හතරේ කරපු දේවල් හඳුනා ගැනීමේ වගකීම පවතින චෛතසිකයේ විඥානයයි. ඇහි හරි කනේ හරි නාසයේ හරි මනෝ හරි එක දෙකක් නෙමෙයි එකක්. පංචස්කන්ධයේ පිළිවෙලින් වේදනා සංඥා ඇතිමුත් සංඥාව තුළින් රූපය හඳුනා ගැනීමෙන් පසු වේදනාව ඇති වෙන බව සිතේ. මේ පහදා දෙන්න. සංඥාව තුළින් හඳුනා ගැනීමෙන් පසු වේදනාව ඇති වෙන බව. නෑ. රූපය විඳිනවා. විඳින දේ හඳුනනවා. ගන්ධ වශයෙන්, සුවඳ වශයෙන්, රස වශයෙන් විඳීම හඳුනනවා. එහෙමයි. ඒ රූප අරමුණ විඳිනකොට විඳින දේ හඳුනනවා සංඥාව. ඒ විඳින දේ හැඳිනීමට අනුව ඇලීම ගැටීම එකතු වෙනවා සංඛාර. නිසා ඒකේ ආයේ මේ මෙච්චර හරවලා හොයලා බලන්න දෙයක් නැහැ. මේක අතුරු ගහන දැනගෙන සිදුවෙන දෙයක්. අපිට මේක ඉගෙන ගන්න ඕන. මෙහෙම දෙයක් සිදු වෙනවා. මේක තුල අල්ලාගත්තාම උපාදාන වෙනවා. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ වෙනවා. ඒක වළක්ව ගන්න හැටි විතරයි ඉගෙන ගන්න ඕන. එච්චර සංකීර්ණ කරන්න යන්න එපා මේවා. ඒ නිසා වේදනාව කියන වචනේ තාමත් මේ රටේ පාවිච්චි කරන්නේ විඳිනවා කියන අර්ථයට. ඒ පල්ලිහා ප්‍රශ්නකත් මම දැක්කා තියෙනවා ඕක. නමුත් විඳිනවා. කොහොමද විඳින්නේ? සැප වශයෙන්, දුක් වශයෙන්, උපේක්ෂා වශයෙන් විඳි. රූපය විඳපු ආකාරය රූපයයි දෙකම සංඥාවෙන් හඳුනයි. අන්න එහෙමයි ගන්න ඕන. සෝවාන් වීමත් සමග අවිද්‍යාව සිඳෙනවාද? නැතහොත් රහත් වනතුරු පවතිනවාද? සෝවාන් වීමත් සමග අවිද්‍යාව දුරු වීම ආරම්භ වෙනවා. රහත් වීමත් සමග සම්පූර්ණ අවිද්‍යාව දුරු වෙනවා. ඒ වුණාට ඒ මොහොතේ ස්කන්ධ පංචකයේ අනාත්මයේදී කෙලස් නැසෙනකොට ඒක මගේ පෙලෙන් පෙන්වන්නේ මෙහෙමයි. අරමුණේ මුලා වීම මේක ටිකක් එකපාරට කිව්වට තේරෙනවද දන්නේ නැහැ. මගේ දේශනාවල තියෙනවා මේක. ඇස තුල, කන තුල, නාසය තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. ඒ තණ්හා උපාදාන භව වීමම තමයි අවිද්‍යා සංකාරය කියන්නේ. ඒ මොහොතේ තණ්හා උපාදාන වුණේ නැත්තම් ඒ වෙනුවෙන් විද්‍යා විමුක්ති පටන් ගන්නවා. අවිද්‍යාව දුර වෙන්න පටන් ගන්නවා. හරි? ඒ නිසා සෝවාන් වීමේ අවිද්‍යාව දුර වෙන්න පටන් ගන්නවා. රහත් වෙනකොට අවිද්‍යාව ඉවරටම දුර වෙනවා කියලා තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. ආනාපාන සති භාවනාවේ නිරතව සිටියේදී ඔබ වහන්සේ දේශනා කළ පරිදි විදර්ශනා කරන ආකාරය උදාහරණයක් අතුරින් පෙන්වන්න. ඔබ මේ කියන්නේ ආනාපාන සතිය කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීමට සිහිය නම් උතරින් ඉඳන් විදර්ශනා කරන්න බෑ. මොකද විදර්ශනා කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නනේ. විදර්ශනාව කියන්නේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. බලන්න මොකද්ද? මේ මොහොතේ එන අරමුණ. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාදිකං, uppannam විහිංසා විතක්කං. ඒකයි ආනාපාන සති කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ මහා කච්චන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ ඔය හුස්ම ඉහළ පහළ ගැනීම නෙවෙයි කියලා. අපි ඒකට එහෙම හිතාගත්තට ඊට වඩා ගැඹුරු කරුණක් ඒක. ඒ නිසා විදර්ශනාවට යන්න නිකම් බෑ. විදර්ශනා කරන්නේ සෝවාන් පුද්ගලයා. පුද්ගලයා ධර්ම ශ්‍රවණය කරලා සක්කාය දිට්ඨි ඉච්ඡා කඩා ගන්නකොට එතනින් එහාට අරමුණු විදර්ශනාව. අරමුණ තුළ විදර්ශනාව තියෙන්නේ. මේ ඔය අපි කතා කරන හුස්ම ඉහළ පහළ ගැනීම සිත ඒක අරමුණට හුරු කිරීම නැමැති නොගැඹුරු ග්‍රාම්‍ය ප්‍රතිපදාවක් විතරයි. ඊට එහාට යන්න පාරක් ඕකේ නැහැ. කෙනෙක් මේ අනුවට ඊටමත් දැඩි වේදනාවකට පත්වන බවත්. ඒ අවස්ථාවේ දැඩි වේදනාවකින් පෙළීම නිසා දේශයට ලක්වන බැවින්
එවැනි අවස්ථාවකදී වේදනානුපස්සනාව වැඩි හැක්කේ සමාධිය වැඩුව කෙනෙකුට පමණක් බවත් එක්තරා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් පැවසුවා. මේ ගැන පැහැදිලි කරන්න. ওই වේදනාව කියන්නේ රිදෙනවට නේද එතකොට? ඒ වේදනාව කිය රිදෙනවට නේද? ඒ පුටුවල වාඩි වෙලා ඉඳලා හදවත ක්‍රියාත්මක වෙලා එහෙම ඇස් දෙක පිවෙනවා. මේ ඒගොල්ලන්ට මැරෙන වේදනාවක් දැනෙනවද? හුස්ම හිරවීම තුල හෝ හදවත හිරවීම තුල වේදනාවක් ආවොත් ඒ වේදනාවට ඇති එකක් තුල නිකන් පේන්නේ ඊට පස්සේ තමන් නිකන් වටයක් තුලින් ඇදගෙන හිර වෙනවා ඇදගෙන යනවා වගේ. ඒ අර සිතුවිලි පහළ වෙන හැටි වටයක් තුලින් ගෙනියන්නේ නැහැ. නමුත් අර හිර වෙන ගතියට පේන චෛසිකේ. තරහෙන් ඉස්සෙල්ලා හදලා තියෙන්න බෑ. ඒතකොට තරහ වෙදින් හරියනවා. ඒතකොට ධර්මාසක රජුරන්ට වෙච්ච වැඩේ වෙනවා. සුවසුදහලක් විහාර තියලා පිහුරෙක් වෙන්න වෙනවා. එදාට හදන්න බලන් ඉන්න එපා. ලෝභක්ඛය දේසක්ඛය මෝහයක්ඛය නිබ්බාන මේ හදන්න. එනිසා මේ සමාධිය කියන වචනේ තේරුම මෙතන බොහොම පටුයි. මේ සමාධි දෙකක් තියෙන්නේ. ඒක අඩු ගානේ මොකක්ද ඒකට කියන්නේ? වචන මතක් වෙන්නේ නැහැ. තියෙනවා මං කියන වචනයක් තියෙන සූත් පිට පොතක් තියෙනවා. ඒක තමයි ඒක තියෙන්නේ. මහා කච්චායන මහරහතන් වහන්සේ විශ්ව කරලා තිබෙන්නේ සමාධි නැත්තම් ධාන ಜಾති දෙකයි කියලා. පෘථග්ජන පුද්ගලයාගේ තියෙන ධාන ලෞකික ධානය. ලෞකික ධානය ඉන්න පුද්ගලයාට අරමුණු වෙන්නේ නැහැ. එතකොට ආ විදර්ශනා කරන්න බෑ. අරමුණක් තුලින් අනෙක් වලක්කගෙන ඉන්නේ. ඒ අලෞකික ධානය විදර්ශනා කරලා මේ රහත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා. වෙන අරමුණු යට කරගත්ත කෙනාට එන්න නෑ නේ ධාන කියන්නේ. අනිත් ලෝකෝත්තර දාණය නම් සිහිය තියෙනවා අපූර්වට වේදනාව කියන්නේ කැක්කුම රිදෙනවා විතරක් නෙමෙයි සැප දුක් උපේක්ෂා වේදනාව ඔක්කොමනේ. ඒ පිළිබඳ අවබෝධයක් නැතුව තමයි මේ ප්‍රශ්න කතා කරලා තියෙන්නේ. අනිත් එක එහෙම ඔබ දැකලා තියෙන මරණවල කෙනෙක් හිටපු ගමන් මිය යනවා. එතකොට ওই වේදනාවක් දැනලාද දන්නෙත් නෑ නේ මැරෙනවා. මොකක් හරි අපහසුවකින් වේදනාව හිරවීමක් වුණොත් තමයි එහෙම වෙන්නේ. නමුත් ඒ මොහොතට ඒකට කේන්ති නොගැනෙන්න මෙහෙන් ගෙනියන සිහියක් දිනු කරලා තියෙන්න ඕනේ. එතන හදන්න බෑ. ඒකට තමයි අපි මේ කල්ලාතු මේවා කතා බහ කරලා ලෝභක්ඛය දේසක්ඛය තුනී කරගෙන යන්නේ. එතකොට ඉතින් මේ මොහොතේ ප්‍රථම ලෞකික ලෝකෝත්තර ප්‍රථම ධානය හරි ලෝකෝත්තර ဒုတိ ය ධානය හරි එහෙම නැත්නම් සෝවාන් හරි සකෘදාගාමි හරි සම්බන්ධ සංසුන් බවක් තියෙවි. කලබල නොවී ඉන්න පුළුවන්කමක් තියෙයි එතකොට. අනිත් අය කොහොමත් කොච්චර සංසුන් සමාධි හදාගත්තත් ලෞකික නම් පු탁ජන නම් බය වෙනකොට ඉඩ කඩන් අහි වෙනකොට සාරෙන් අහි වෙනකොට තව මොකක් හරි කාරණයකින් පරණ ක්ලේශ ටික මතුවෙනවා. එදා අපි කතා කළේ මේ සාකච්ඡාවකදී අර පින් පු탁 ලියාගෙන බොහොම පින්කම් කරපු කෙනෙක් ජීවිත අවසානයේ වේදනාවෙන් දුක් විඳ මිය ගියයි කියලා. හිත හැදුවේ නැත්නම් පින ඉස්සරොන් සඳහා නැත්නම් පින යට වුණොත් අනික එනවා. වැස්වලහක දෙවියන් නමින් දෙවි කෙනෙක් සිටීද? වැස්ස ඇති කරන්නේ දෙවි කෙනෙක්ද? නැත්නම් වැස්සට ඇත්තේ විද්‍යානුකූල විග්‍රහයක් විස්තරත් පැහැදිලි කරන්න. ත්‍රිපිටකයේ සිවෙන සූත්‍ර දේශනා මුල් කොටස උපමාවක්. මහන්නි පෙරවුවක් කියන්නේ. ඊට පස්සේ ඒක අපට ගලපන්නේ. ඒ නිසාම ඡන්ද පරිත්තං සූර්ය පරිත්තං කියලා හැමක් තියෙනවා. මේකට අදාළ උත්තරේ මම මේ දෙන්නේ. කොහොමද වෙන්නේ? චන්දිමා දිව්‍ය පුත්තෝ අසුරේන්ද්‍ර ගහිතෝ හෝති. සූර්යෝ දේව පුත්තෝ රාහු අසුරින්දෝ ගහිතෝ හෝති. හඳයිරයි රාහු ගිල්ලලු. රාහුට අතාරින්න කිව්වලු බුද්ධ වාස්තා භාෂිතෙන් ඊට පස්සේ රාහු අතහැරියලු. දැන් මොකක්ද අපිට මේකේ තියෙන බණ? මේ සූර්යග්‍රහණයක් නම් කියන්නේ මේ බුදුහාමුදුරුවෝ පල්හැලි කියන කෙනෙක් වෙනවා. මම මේ බොහොම ගෞරවයෙන් කියන්නේ උන්වහන්සේට කිසි මගෞරවයක් එහෙම මගේ නැහැ. නමුත් අපි දන්නවන්නේ මේ මොකද්ද මේ වෙන්නේ? හිරයි පොළයි හඳයි එකට හිටිනවා. හිටියාම
ඉරේ එළිය පොළොවට වැටුනොත් සෙවණැල්ලක් වැටෙනවා හඳට. එතකොට චන්ද්‍රග්‍රහණය. හේවණැල්ල වැටීම. ඉරයි හදයි අතරට පොළොව වෙනවා. එතකොට පොළොවට ඉරයි පොළොවට හඳ එනවා. හඳ ආපුවම ඉර වැහෙනවා. දැන් සූර්යග්‍රහණය. දැන් ග්‍රහණය කියන්නේ අඳුර වෙනවා. ආපහු මිදෙනවා කියන්නේ එළිය එනවා. ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඔබේ ජීවිතයේ ලෝභ දේශ මොහ වලින් පටන් අරගෙන ක්‍රමයෙන් මේ රාහු ගිලිනවා. ප්‍රත්‍යඥයාට තෙරුවන් සරණින් නැත්තම් ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා පර රාහු පරද වෙලා ආපහු එළියනවා හොයාගන්න බැරිද? මේ මොනවද කතා කරන්නේ? මේ සියලුම සිද්ධි වශයෙන් අරන් කතා කරන්න ගිය එකේ වැරද්ද තමයි මේ තියෙන්නේ. මේ ධර්මයේ හොයන්න. අරකට එහෙම එකක් තමයි ඉතින්. ඒකයි මේකට උත්තරයක් දුන්නේ. වැස් වහිනට අපි දන්නවනේ. දැන් අපි කරමුකෝ මෙහෙම වැස්ස වලාහක දෙවියන් දිවස් කරනවා. හිරු දෙවියන්ගේ නෑයෝ, සඳ දෙවියන්ගේ නෑයෝ, ආදේපි මුතු මිත්තෝ, ඉන් හදින් අඩගත්තෝ. මේ හිරු එහෙම නැත්නම් සඳු කරන අපිට දෙන ශක්තිය තුල අස්වැන්න සරු වෙන ආකාරය නිසා දේවත්වයෙන් සලකන්න පටන් ගත්තා. මේ බුදුරජාණන් වහන්සේ ඊට කියන්නේ දෙයියෙක්, හඳ කියන්නේ දෙයියෙක් කියලා මේ තියෙන්නේ. නෑ මේ සිද්ධිය, මේ චන්ද්‍රග්‍රහණය, සූර්යග්‍රහණය සිදුවෙන සිද්ධිය අඳුරට අහු වෙලා අයින් වෙන එක. ඒක එහෙනම් මේ ජීවිතය තුළ දකින්න ඔබේ ජීවිතේ ලෝභ දේශ මොහ නැවති අඳුරට අහු වෙනවා. ධර්මයේ තේරුම් ගත්තාම ලෝභ දේශ මොහ අයින් වෙන්නේ තෙරුවන් සරණින්. එතකොට තෙරුවන් සරණින් රාහු අතෑරියා. ආලෝකමත් වුණා ආපහු. මට නම් එහෙමයි පේන්නේ. හදිසි කෝපය නිසා හෝ ආත්මාරක්ෂාව නිසා මිනිස් ඝාතනයක් කොට ජීවිතාන්තය දක්වා සිරගත වූ සිරකරුවෙක් තමා කළ වරද නිසා නිරතුරු පසුතැවෙමින් ශාරීරික හා මානසික දුක් විඳි. ඇත්තක් හරි උපමා කතාවක් හරි. බුදු ධර්මය අනුව මේ පුද්ගලයාට මානසික සහනයක් ලබාගත හැකිද? ඔහුසින් කළ මේ අකුසල මනසේ තැන්පත් වී ඇති බැවින් එය ප්‍රහාණය කළ නොහැකිද? මේකත් ප්‍රශ්නයක්ද? මේ මිනිස්සයා මේ කේන්ති ඇවිදින් අපි ඇත්ත කියලා හිතුවක මේක මරණය කරලා තියෙන්නේ. අඟුලිමාල 1000ක් මරලත් ගැලුණා නම්. පෘථග්ජන භාවය තුල බෑ. පෘථග්ජන භාවය වල බෑ කියන්නේ සිද්ධිය හිතට එනකොට ඔහුට ඒක සිතුවිල්ලක් කියලා තේරෙන්නේ නැහැ. ඔහු ඒ සිද්ධිය වශයෙන් පශ්චාත්තාපයටපත් වෙනවා. එදා සිද්ධිය අවසానයි අද ඒක මතක් වෙනකොට මලගිය සිතුවිල්ලක් විතරයි. දැන් කර්ණිමිත් සූත්‍රයේ අහලා භාවනා කරන්න ගියාට ඉත නැති මල කඳන් අත්පා නැති මේවා පේන්න ගත්තා. බය වෙලා ආවයි කියනවානේ. ඊට පස්සේ අදාළ ප්‍රතිකර්මය කරා කියන්නේ ඔය පේන්නේ තියෙන දේවල් නෙමෙයි හිතලට දේවල් කියලා එතෙන්නම ගිහිල්ලා හදාගනින්න කියලා ඒක හිත හදන්නේ ගන්නවා නේද? වෙන තැනකට යන්න කිව්වේ නෑනේ බුදුරජාණන් වහන්සේ. මේ පුද්ගලයාට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් තමන් අතින් වුණ වැරද්දේක කෝපය නිසා හරි ප්‍රමාදයක් නිසා හරි දැන් ඒක මතක් වෙනකොට හදනකොට උපන්න කුසල් දුරු කිරීම. ඒ උපන්න කුසල් දුරු කිරීම කියන්නේ ඒක තමයි. අනිවාර්යෙන් මේ කියන කාර මනසේ තැන්පත් වෙති කාරණාව දැන් මෙහෙමත් මම කියන්නම්. නූතනයේ තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෝහණය. මෝහණය තුළ මොකද කරන්නේ? යම් යම් රෝග ලක්ෂණ තියෙනවා මේත් කරාට හොඳ වෙන්නේ නැහැ. මෝහණය කරලා හොයා ගන්නවා හිතේ තියෙන කුකුසක් සැකයක්. ඒක තමයි මේ කායික රෝග ලක්ෂණේ බවට මානසික රෝග ලක්ෂණපත් වෙලා තියෙන හිතේ හංගගත්ත දෙයක් කියන්නේ. නමුත් යටිහිතේදී අහු වෙනවා මේක. අපිවංචනික වුණාට යටිහිත ඊට පස්සේ මේ මෝහණය කරන පුද්ගලයාට අවනතයි. යෝජනා කරපුවාම ඒක හිතින් අයින් කරපුවාම සුවේ වෙනට ලෙඩේ හොඳයි. අර සිතින් අයින් කිරීමේ භෞතික ක්‍රමය තමයි මනෝවිද්‍යාවේ පවතින්නේ. මේ නූතන මේ විද්‍යාවේ පවතින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔය කෙලෙස් නසනවා කියන්නේ ඕක හිතින් අයින් කරන එකට. කර්මක්ෂය කරනවා කියන්නේ ඒකනේ. ඉන්න වැඩි මේකේ මහා බරපතල දෙයක් නෑ. 1000ක් මරුවා නම් 18ක් පුළුවන් නම් හොරු 500ට මිනිමර්මරා ඉඳලා හොරකම් කර ඉඳලා හිත හදන්න පුළුවන් වුණා නම් මේක තමන් අතින් උණ වැරද්දක් නිත්‍යානුකූලව මුලින්. දැන් ඒකට කරන්න දෙයක් නෑනේ. දැන් එහෙනම් ධර්මයේ තේරුම් ගත්තාම ඒක අතීතයේ මතකයක් බවට පත් වී අර වේදනාව නැත්නම් අර පශ්චාත්තාපයෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ඒක තමයි. කෙලස් නසනවායි කියලා කියන්නේ.
අප බොහෝ වයසට ගොස් සිහි කල්පනාව නොමැතිව මරණයට පත්වන්නට සිදුවහොත් තරුණ කල අවබෝධ කරගත් ධර්ම කරුණු සියල්ල අමතකව ගොස් නැවත භවගාමී සසරට එකතු වේද? සමතේ වඩා විදර්ශනා වඩන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාරා තිබේද? මතකය කොහොමත් වයසකට යනකොට අඩු වෙනවා තමයි. නමුත් මේ මතකේ නෙවෙයි මෙතන මේ කතාව. මරණාසන්න මොහොත වෙනකොට එකතු කරගත්තා වූ ලෝභ මූල්‍ය, දේශ මූල්‍ය, මෝහ මූල්‍ය බලවත්කමයි ප්‍රතිසන්දි ලබා දෙන්නේ. ඔය මතක නැතුව ඉන්න මිනිස්සු ඒත් මැරෙනවානේ. මතකය අමතක වීම සාමාන්‍ය භෞතික බාහිර පැත්ත වැඩක්. ඒ නිසා අර උපාදාන හේතු ඡය කරලා තිබුණ නැත්නම් මේ උපාදාන පව් හේතුවෙන් පින් හේතුවෙන් භවගාමී වෙනවා තමයි. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියන්නේ මේ තුනේම උපාදාන හේතු නිසා, අනුසය නිසා. ඒක ප්‍රහාණය කරගත්තාම මතකයේ තිබුණත් එකයි නැතත් එකයි. මතකයේ කොහොමත් වාසයට යනකොට අඩු වෙනවා තමයි. ඔබට පේනවා දැන් මම දැන් මේ ළමෙක් තරුණයෙක් නෙවෙයිනේ. දැන් මට තරුණ කාලේදී විච්ච මතකය. එහෙම නැත්නම් දැන් මතක තබා ගැනීම හැකියාව නැහැ කියලා මම දන්නවා. එහෙනම් මතකයට බය වෙන්න බෑ. මතකයේ ඉක්මවාගේ මුලාවක් උපාදානය කියන්නේ. ප්‍රතිසන්දි ලබා දෙන්නේ මතකයෙන් නෙමෙයි උපාදානයෙන් කියන එක වච්චගත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වච්චගතට පෙන්ලා තිබෙනවා. ඉදින් භාග්‍යතුන් වහන්සේ මේ සත්වයා මිය ගියේ නම් වෙනත් මව කුසකට පැමිණියේ නැත්නම් මේ අතර සම්බන්ධයේ ආත්මයක් යනවා කියලාද පෙන්ලා තියෙන්නේ. මොකද වෙන්නේ? ගිනිදල් වලට යන්නේ උපාදානය අල්ලගෙන වගේ මේ මොහොතේ උපාදානය තමයි සත්‍යය පවත්න්නේ කියලා. උපාදානයේ නිදෝෂය මතකේ නෙමෙයිනේ. බුදු සමය නම් මේ ජීවත් වෙන කාලය තුළ උපාදානයෙන් මිදෙන්න අනුගමනය කරන්න ඕන කාරණාවක් කියන එක තේරුම් ගන්න ඕන. සමත වඩා විදර්ශනා වඩන ක්‍රමයක් බුදුන් වහන්සේ වදාරා තිබේද? මේ දෙකේම සමතේනුත් නිවන් තියනවා විදර්ශනාවෙත් නිවන් තියනවා කියලා කියනවා. හැබැයි මේ වචනේ ඔය අද කියන අර්ථයෙන් වෙන්න බෑ. දැන් රූපී අරූපී ධානලාභීන්ට විදර්ශනා වඩන්න තියෙන අරමුණු නෙමෙයි, කාම අරමුණු නෙමෙයි. තමන්ගේ ධානය තුල ඔහුගේ අවිද්‍යාව තියෙන මමත්වයේ. ඒ විදර්ශනාවට වඩන්න. කාම ලෝකේ ඉන්න පුද්ගලයා කාම අරමුණු වල. සමතය කියන එකෙන් පෙන්වන්නේ සංසිඳීම කියන එක. එතකොට සෝවාන් පුද්ගලයා කිසියම් ආකාරයක සමතයකටපත් වෙලා ඉන්නේ. සකෘදාකායන් පුද්ගලයාත් කමකි සමතයකටපත් වෙලා ඉන්නේ. ඒ සමතය තුලත් සංසුන් බව තුලත් අර ලෞකික ධානය නෙමෙයි ලෝකෝත්තර ධානය එක දෙක තියෙනවා. ඒ ධාන පදනකොට විදර්ශනා වඩනවා. එතකොට වඩන්න පුළුවන්කමක් තියෙනවා. අපේ සමාජයේ මේ ලෞකික ලෝකෝත්තර ධාන දෙක පිළිබඳ අවබෝධයක් නැහැ. දෙකම ධාන කියන වචනේ විතරයි දන්නේ. සෝවාන් පුද්ගලයාට දෙන සංසුන් බව කෙලෙස් යටපත් වීමෙන් ලැබෙන එකක් නෙමෙයි, කෙලෙස් නැතිවීමෙන් හම්බ වෙච්ච එකක්. පෘථග්ජන පුද්ගලයාට තියෙන සංසුන් බව කෙලෙස් යටපත් කිරීමෙන් ලබාගත් එකක්. මේක දෙකක් කියලා මගේ පැහැදිලි කිරීම මම කියලා තියෙනවා පාලියෙන්ම අරගෙන. ධානානි විරාගෝ තානි ද්විදානි බොජ්ජංග විප්‍රයුක්තානි බොජ්ජංග සම්පයුක්තානි බොජ්ජංග සම්විප්‍රයුක්තානි බාහිරකානි බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි. ඔය තියෙන දෙපැත්ත අපූර්වට. මහා කච්චායන මහරහතන් වහන්සේ නෙත්ති ප්‍රකරණේ ඔන්න වචනේ ආවිස්සලගේ මෙත පිටකෝපදේශයේ නෙත්ති ප්‍රකරණේ ඒවා තමයි මේ වැදගත් ග්‍රන්ථ. ඒ නිසා මේකට මම උත්තරයක් මෙහෙමත් දෙන්නම්. ඔබට තියෙනවා නම් ආනාපාන සතිය හරි නැත්නම් සෑහෙන වෙලාවක් පාවිච්චි කරලා ඉන්න පුළුවන් සමාධියක්. ඒ සමාධිය ගාව ඉඳලා යන්න ඕන පාර විමුක්තායතන සූත්‍රයේ අංක 5 තියෙනවා. විමුක්තායතන සූත්‍රයේ මම මේ දවස්වල ප්‍රඥාවෙන් කියමින් ඉන්නවා 4ක් 10 වෙනි දවසට කියලා ඉවරයි. ඊළඟ එක අහන්න. වෙලාව මට කියන්න බෑ තාම කටයුතු කරලා නැහැ. ඒකේ පෙන්වන්නෙම ලෞකික සමාධියක් හදාගත්ත පුත්ලයා. ඒක මුල් කොටගෙන හැබැයි එතනින් ඒකෙන් යන්නේ. එතනින් එහාට අනිත් දැනුම එන්න අර්ථපටි සංවේදී ධම්මපටි සංවේදී කියන මේ කාරණේ අර්ථය ධර්මයේ විශේෂයෙන් දැනගත්තාම ඔහුටත් යන්න පුළුවන් එතනින් එහාට. පෞකාරයට පවේ ඉඳලා, පින්කාරයට පිනේ ඉඳලා, ධානලාභයට ධානයේ ඉඳලා ඉන් ඉස්සරහට යන පාරක් බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඔය ඔක්කොටම ඉස්සරහට යන්න තියෙනවා. මනෝමය කාය සහ චිත්තජ කාය අතර ඇති වෙනසක් නැහැ. සිත කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් උපදින එක. ඒක බාහිර උදව්වෙන්. ඊට පස්සේ මනස මනෝමය ద్వාරය කියන්නේ කල්පනාවෙන් පහළ වෙන එක. දැන් අපිට මේ ඇහැට ගන්න අරමුණට කය පේනවා.
ඇහැ පියාගත්තෙන් පස්සේ මේ ගත් එක සිතුවිල්ලට එනවා. දැන් සිතුවිල්ලේ ඉන්න කය තමයි මනෝමය කය කියන්නේ. නිදාගත්තට දොරවල් වහලා යන්නේ. ඒ යන්නේ කවුරු කකුල් දෙකෙන් යනව නෙමෙයිනේ සිතුවිල්ල. සිතුවිල්ල මම වශයෙන් පේනවා. කය වශයෙන්. ඒක තමයි මනෝමය කය කියන්නේ. ඒක පට ව්‍යාපෝ තේජෝ එහෙම නැහැ මතක තියාගන්න. සිතුවිල්ලක් විතරයි. අරමුණක් පැමිණි විට එකෙනෙහිම අරමුණක් පැමිණුණා යන සිතුවිල්ල සිතට පැමිණේ. ඉන්පසු අරමුණ අවබෝධ කර රාගදේශ මොහ ලෙස අනාගතයට නොතවා අවසන් කරමි. මෙවිට සිදුවන්නේ පෙර අරමුණ දෙවන අරමුණ නිසා යටපත් වීමද මෙලෙස මා ඉදිරියට යාම නිවැරදිද? දැන් එතකොට uppannam කාම විතක්කම් නේද? දැන් ඔය ප්‍රහාණයේදී උපන් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ නොවිසන්න කියලානේ කියලා තියෙන්නේ. දැන් මේකෙදී 아무තු එකක් දව ගන්නවා. මේක ආරම්භයට හොඳයි. සංසුන්ව සමාධියක් කරන පුද්ගලයා ඉස්සලා දැක්ක කියලා කියන්නේ. දැක්ක කියන අරමුණ ගත්තාම නැති වෙනවා. දැන් මම අර පහුගිය දවසක් කතාවක් කිව්වා මේ මොටර් බයික් එකකින් යනවා කෙනෙක්. යන්නේ රෑ වෙලා. දැන් කළු බල්ලෙක් එනවා පේනවා. දැන් ඉතින් කළු බල්ලා දැක්කම බය උපදින්න ඇතිනේ. ඉතිවිසෝ ගාතාව හයියෙන් කියවම බය නැති උනායි කියලා කිව්වා. දැන් ඉතිවිසෝ ගාතාවේ තියෙන 아무තු බලයක් හින්දාද ඒක නැති උනේ බය නැමැති අරමුණ ඉතිවිසෝ කියන්න ගින් අයින් වුණ නිසාද? මට ඔය කෙනෙක් කියලා තිනවා හැන්දෑවට රෑ වෙලා එන්න තියෙන සොහම් පිට්ටනියක් ගාවෙන් කියලා. එතකොට බය හිතෙනවා. එතකොට කුණුහරුප දෙකක් කියන ආපුවම බය හිතෙන්නේ නැහැ කියනවා. කුණුහරුපෙත් අර බලේ තියනවාද? එතකොට අර ඉතිවිසෝ ගාතාවේ තියෙන. එහෙනම් ගාතාවේ බලේ නෙමෙයි තියෙන්නේ අර වෙන අරමුණක් ඒම තුල අර අරමුණ මග ඇරෙන එක. එහෙනම් අනිත්‍යයි කියලා හරි මොනවා හරි විතක්ක ਵਿਚාර කරන්න යනකොට මේ අදාළ දේ තේරුම් ගන්න නැති එක වෙන්නේ. මොකවත් නොකර ඉන්නනේ කියන්නේ ආපු දේ සංසිඳෙන්න ඕන. ආපු දේ ප්‍රතික්‍රියා දක්වන්න සැලසුම් හදන්න යන්නේ නැත්නම් ඒක සංසිඳෙන්නේ. ඒ නිසා මුලින් නම් මේ අරමුණු වළක්වන පුරුදු වෙන එක හොඳයි. මොකද මුලින් සංසුන් සිතක් හම්බ වෙලා නැත්නම් තේරෙන්නේ නැහැ මේක. ගංගාවක් ගලනවා වගේ දිගක් කරහක් නැතුව අරමුණු එනවා. අරමුණක් හරි දැක්ක එහෙම ත්‍රිපිටකේ එහෙම නැහැ මතක තියාගන්න. ආරම්භක පියවරක් වශයෙන් එහෙම අර සංසුන් සුවේ හම්බ වෙන තුරු අරමුණු බලෙන් අතෑරියට කමක් නැහැ මොකක් හරි එකක් කරලා. ඉන්නහාට එන දේ යන්දාරිනු ඇරුණාම තව එකකින් වහන්න හරියන්නේ නැහැ. අර මම කිව්වේ මොකද්ද මේ තද හිසේ රදින් ඉන්න කෙනා අම්මෝ කිය ඉන්නවා. මොකද අර හිසේ රදේ අම්මෝ කියන එකට අරමුණු වෙනකොට දැනෙන්නේ නැතුව යනවා. එතකොට දුකින් මිදීම නෙවෙයිනේ මග ඇරීමනේ. මම කියන දේ ඕනනම් ඔබ කරලා බලන්න මේ කියන දේ ඔබට හිසේ රදයක් හදනම මිදෙන්නේ නැද්ද කියලා දිගටම එක දිගට කෑ ගහලා ඉන්න කෙන්ද්‍රික ගහලා ඉන්න. කෙදිරි ගෑමට අරමුණ වෙනකොට අර අරමුණට එන්නේ නැති හින්දා දැනෙන්නේ නැතුව යනවා. මේ සිතට දැනෙනවා කියන එකනේ මේකේ පෙන්වන්නේ. ඒකෝර සිත යොමුනොත් වෙන දෙයකට දැනෙන්නේ නැතුව යනවා. ඒ නිසා මේ විදර්ශනාවේදී වෙන දෙයකට යොමු කරන්න බෑ. ආපු එකනේ uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං. හරිනේ? දරුවන්ට සහ බිරිඳට අවුරුදු ගණනාවක් බොහෝ වියදම් කළත් ඒවායේ පිනක් සිදු නොවන බව අසහායයි. ඒට හේතුව දරුවන් හා බිරිඳට ලැබෙන්නේ ණය ගෙවීමක් නිසා බවයි. නමුත් දෙමව්පියන්ට සැලකීමෙන් මහත් පිනක් සිදුවේ. එනම් දරුවන්ට දෙමව්පියන් ලැබෙන්නේ ණයක් ගෙවීමට නොවන බව ඉන් අදහස් වේ. මේ වෙනස පහදා දෙන්න. මෙහෙම නෙවෙයි මේක. දෙමව්පියන්ටත් එපා වාහෙට හොදි බෙදන්නා වගේ කියොත් එහෙම එතනත් පව් තමා සිද්ධ වෙන්නේ. මේක තියෙන්නේ මේ දෙන එක නෙවෙයි චේතනාවනේ. දැන් මවෙක් නම් පියෙකුට වගකීමක් තියෙනවා දරුවන් පෝෂණය කරන්න. ඒක කැමැත්තෙන් නම් කරන්නේ සතුට නම් තියෙන්නේ කොහොමද ඒකේ පවක් වෙන්නේ. ඒකත් මල කරදරේ මාව කණ්ඩ ඇවිදින් කියලා බැන ගියොත් දරුවන්ට සල්ලි ඉල්ලපුවම 1000ක් යදලා දුන්නොත් ඉස්කෝලේ යන්න ඉල්ලනවා දරුවෙක් සල්ලි මොනවා හරි ගන්න. නොකිය කියන්න තියෙන ඔක්කොම කියලා දුන්නාම ඉතින් ඉවරයිනේ. එහෙම නෙමෙයි. ඒක ආදරෙන් සැලකිලිමත් වෙලා දීපුවාම ඒකේ සතුට තියෙනවා.
එහෙනම් මේකේ තියෙන්නේ මේ බිරිඳට දරුවන්ට ණය ගෙවීම තාත්තලා අම්මලාට වින් සිද්ධ වීම නෙමෙයි. දෙකොල්ලන්ගේ යුතුයකම් කරෙන්න ඕන. දෙකොල්ලම සතුටින් කිරීමේදී අපට පින තියෙයි. දෙකොල්ල අසතුටින් කළොත් එහෙම අපේ ලෝභ දේශ මොහ වැඩි. එහෙනම් මේ විවරණයේ විදිහ කරන විදිහ වැරදි. එහෙම නෙමෙයි. දෙකම කැමැත්තෙන් කරන්න ඕන. එතකොට තියෙවි. තවත් ඔය එක එක්කෙනා කියන જાති ගණන් ගන්න නැතුව එහෙම තේරුම් ගන්න වෙනවා මේවා. Tamanට වගකීමක් පැවරෙනවානේ. මව්පියන්න් දරුවන්ගේ වගකීම ඉතින් දරුවන් පුළුවන් තරම් සැප දීලා අඩුපාඩු නැතුව හදන්න ඕන. මම දන්නවා සමහර තාත්තලා ඉල්ලපම සල්ලි ඉල්ලන එක එපා වෙන්නම වැනලා තමයි ආපහු දෙන්නේ. ඉතින් ආයේ ළමයාගේ හිත හැදෙන්නෙත් නැහැනේ. නමුත් ඒකට හොයලා බලලා එකෙන් කරන වැඩේ කටයුතු කරලා නොමසුරුව දුන්නා නම් සතුටක් නැද්ද? මං නම් තාත්තා කෙනෙක් නෙවෙයි ඒ වුණාට මං එහෙමයි. කාට හරි දරුවෙකුට ඕන වුණොත් එහෙම එකට දෙකක් දෙනවා යරුනහම ආයේ මේ අමනාපයක් එහෙම ඉල්ලුවා මල වදේ කියලා හැම එකක් මගේ ළඟ නැහැ. මව්පියන්ගේ පැත්තත් එහෙමයි. ඒ නිසා එතන වරද තියෙන්නේ අර පලනොකියා පලා බෙදෙන අර්ථය. අකමැත්තෙන් කළොත් අම්මට තාත්තට දුන්නත් පිං නැති වෙයි. කැමැත්තෙන් කරන්න පුරුදු වෙන්න වගකීම. අමතක කරන සිදුවීමක් යනු අபிසංකාරයක්ද? උපන්න කුසල යනු ඒවාද? උපන්න කුසල දුරු කිරීම යනු ඒවා මතකයෙන් මත නොගැනීමද පහදා දෙන්න. අමතක නොවන සිදුවීමක් කියන්නේ අபிසංකාරයක් නෙවෙයි මතකයේ තියෙන්න වෙනවා. අபிසංකාරය කියන්නේ ලෝභ දේශ මොහ වශයෙන් ගැනීම. පුණ්‍යාභි අපුණ්‍යාභි කියන්නේ ඒක ලෝභ දේශ මොහ වශයෙන් ගැනීම. එතකොට ඒක ආපහු ඇවිදින් අයින් කරන්න පුළුවන්. ඒකට උපන්න කුසල් දුරු කිරීම කියලා කියන්නේ. මතකයේ බැහැර කිරීමක් නෙවෙයි. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මේක අபிසංකාරයක් නෙවෙයි මතකයක් කියන්න මම මේ කියන්නේ. හරිද? ඔන්න මට දැන් මගේ පියාගෙන් නිකන් අවුරුදු 8 9 ළමෙක් ඉන්න කාලේ ඉතින් අත්තා කියන දේවල් පාඩම් වෙනවා. ඉන්නකොට කවි කියනවා. ඉතින් කියනවා ලස්සනට කියන්න පුළුවන්. එතකොට ආමුදු හින්දු කියනවා කියයි මේකේ ලෝකේ දැක්කම නිසා මම ලස්සන අතහැරලා නිකන් පද විතරක් කියන්නම්. පේරාදෙනියේ හොඳයිත් ඇති මහත්තරු පාලම බඳින්නට ගත්තේ යකඩ කරු. ඒත් මදිව ගත්තේ කළු ගල් පතුරු. පාලම තිබෙයි මේ කප පවතින අතුරු. අපේ අත්තා මට කියලා දීපු කවිය. ඒ පේරාදෙනියේ බඳපු යකඩ පාලමක් වෙන්නේ නැති අත්තලාරි කාලේ. පාලමක් තියෙන නෑ නේ කාලේ. දැන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ගිය තරුණ ළමයි ඔක කොහොම නෙමෙයි කියන්නේ. පේරාදෙනිය හොඳිත් ඇති මහත්තරු පාලම වදින්නට ගත්තේ බතල කරු. ඒත්මදිව ගත්තේ තව පොල් හකුරු. පාලම තිබෙයි වඩුවා ගෙදර යනතුරු. ඒ මට උපාදානයක්ද මේක? මතකේ නැති වෙලාද මගේ ළමා කාලේ ඉඳලා? මේ උපාදානය කියන එක ලෝභ දේශම වශයෙන් ගැනීම. තව ඉතින් ඕනනම් පුංචි කාලේ තව ළමා කාලේ එකක් දෙකක් කියන්නම් hina වෙන්න. දක්ෂකම් කරපුවා හරි මෝඩකම් කරපුවා හරි. මෙහෙම එකක් තියෙනවා. ඔන්න මගේ පන්ති සගයයි මායි දෙන්න දැන් 7 හෝ පන්ති දෙකේ ඉන්නේ. AB පන්ති දෙකේ. අපි දැන් එක ඉස්කෝලෙන් ගිහින් ඉන්නේ මධ්‍ය මහාවිද්‍යාලයට බස් එකේ එකට ඇවිදින් තමයි නමත් සමානයි වාසක මත් සමානයි කිව්වොත් දැනටත් ඉන්න නිසා කියන්නේ නැතුව ඉන්නේ. දැන් මේ පන්ති දෙකට එක ගුරුවරයෙක් නෙමෙයි උගන්ලා තියෙන ඉතිහාසයේ කාලේ දෙන්නෙක්. එයාගේ පන්තියේ ගුරුවරයා උගන්වනවා අපේ පන්තියේ ගුරුවරයා කාසනි පෙළ ආවේ නැහැ. එහෙම නැත්නම් ඒ උගන්වපු දවසේ මම පන්තියට ගිහින් නැහැ. දැන් ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය හම්බ වෙනවා මොකවත් දන්නේ නැහැ. අර ලියනවා. මම ඉතින් ඒක දිහා බලලා මට තේරෙන જાති ලියනවා. ඔන්න ප්‍රශ්නයක් එනවා. වනාන්තර මොනවාද? මට උගන්වලා මම වනාන්තර නම් කැලෑ කියලා ලියුවා. එනගම මගේ යාළුවා කියනවා අර වනාන්තර නම් මම ලිව්වා. මොනවද? සදාහරිත පතනසිරි කේතුදර. අද දක්වා මතක තියෙන්නේ. අර උග ඉගෙන ගත්තේ නැති හින්දා නේද කටපාඩම් නැත්තේ. මේක ප්‍රතිසන්දි ලබන උපාදානයක්ද මට? තව ඔය වගේ කතන්දර ඕන තරම් මතක් වුණොත් කියන්නම් ඈ.
පංච උපාදානස්කන්ධය තුළ මනෝද්වාරයට පැමිණෙන අරමුණු පිළිබඳව විස්තර නොකරන්නේ ඇයි? දැයි පහදා දෙන්න. පංච ඉන්ද්‍රියන්ට එන අරමුණු උපාදාන වශයෙන් ගන්න ආකාරයෙන් මෙන්න පංච ඉන්ද්‍රියන් උදව් නැතිව හට ගන්නා අරමුණු මනෝද්වාරික උපාදාන කර ගැනීමක් පංච උපාදානස්කන්ධය විස්තර නොකරයිද? ඒ නැත්තේ. ඒකමනේ, දෙකක් නෑ මේක. එහෙන් පහළ වුණොත් රූපයේ මුල් කොටත් වේදනා සංඥා සංකාර විඥාන. සිතෙන් පහළ වුණ. දැන් එතන නම් ප්‍රසාදයේ ගෝචර රූපය චක්කු විඥානය. අතන මනෝ ප්‍රසාදයේ ධම්ම රූපය මනෝ විඥානය. මෙතනත් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන බව ඇහැට කනට නාසයට ඕන එකකට මනෝද්වාරයටත් ඒක මේක දෙකක් නෑ. ඒ පෙළේම මනෝද්වාරයත් විස්තර වෙනවා. වෙනම එකක් නෙමෙයි ආයේ. කර්මක්ෂය කිරීමේ මාර්ගයේ ගමන් කරන මා ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙමි. පෙරමෙන් තරහ සිතට නොයන අතර ඉන්ද්‍රිය භාවනාවේ යෙදීමෙන් පමණක් මේ භවයේ යෙදීම නිර්වාණය ලැබිය හැකිද? දැන් ඔක පස්සේ ලැබෙන එකක් නෙමෙයි. මෙතනම ඔබ මේ අරමුණට එන ඒවා අපි එකට කියන්නේ සෝමනස්ස දෝමනස්ස වශයෙන් ගන්නවා කියලා සැප දුක් වශයෙන් ගන්න නැතුව මධ්‍යස්ථ වෙනවා නම් අර අරමුණු කැඩෙන එක. එහාට අනාගතයට නොතියා සම්බන්ධ භවයේ කැඩෙන එක සිද්ධ වෙනවා. ඒකෝට එතන මේ භව නිරෝධය ආරම්භ වෙනකොට එතන ඉඳලම හම්බ වෙන්නේ ඒක තමයි. එදින ආය කර්මක්ෂය කිරීම කියන එකේ ඒක හරියට කරන්න පුළුවන් නම් ඒකේ අනිත් ඔක්කොම කෙරෙනවා අය. මේ එක දහම් පෙළක් තේරුම් අරන් අනුගමනය කරනවා යරුණාම ත්‍රිලක්ෂණේ එකක්, චතුස්සත්‍ය තව එකක්, පටිච්චසම්පාදයෙන් වල තව එකක්, කර්මක්ෂය කිරීමේ කර්මයේ තව එකක්, මරණ සතිය තව එකක් කියලා මේ ඔක්කොම ඉගෙන ගන්න යන්න ඕන නෑ. ඔය ඔක්කොගෙම සිදු වෙන්නේ දුක හේතුව ප්‍රමාදේ නැති උතන අප්‍රමාදේ. අනුලෝම පටිච්චසම්පාදේ ප්‍රමාදේ, පටිලෝම පටිච්චසම්පාදේ අප්‍රමාදේ. නිත්‍ය සුඛ අප්‍රමාදේ, අනිදුක්ඛානාත්ම අප්‍රමාදේ. එහෙමයි. කර්ම මාර්ගයේ ප්‍රමාදයේ කර්මක්ෂය කිරීම අප්‍රමාද. මේ අරමුණ මුල මොහොත සිත් අරමුණ තුල අනාගතයක් හැදෙන ආකාරය සහ අනාගතයක් හදාන්න නැතුව අවසන් කරන ආකාරය එක ක්‍රමයකින් තේරුම් ගන්න. ඊට පස්සේ ඒක කරනකොට අනිත් ඔක්කොම කෙරෙනවා. අපි එදා ජීවිතයේදී ප්‍රශ්නයක් කොහෙද බැරුණාද දන්නේ. සතිමත් සිටීමේදී දකින අරමුණු සංඛාර උපාදානය නොකර අතහරින්නේ කෙසේද? එම අරමුණු මම මගේ ලෙස නොසිතීමත් ප්‍රමාණවත්ද? මගේ නොවේ මම නොවේ මගේ ලෙස ප්‍රායෝගිකව ජීවිතයට උදාහරණයක් සමග පහදා දෙන්න. මේක මෙහෙම මේ මම මගේ කියලා හිතන එක හෝ මම මගේ නෙවෙයි කියලා හිතන එක නෙවෙයි. මේ කුඩා කාලේ ඉඳලා මේ අරමුණුත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියාම ඒකකවත් කවදාවත් මේක මගේ මේක මම මේක මගේ කියලා ගත්තේ නැහැ. ඇලෙනවට ගැටෙනවට නමක් මගේ මම මගේ ආත්ම. අතහරිනවට නමක් මගේ නොවේ මම නොවේ මගේ. ඔක කියන්න නෙමෙයි තියෙන්නේ. නැති මේක අපි ඕනනම් මේ උදාහරණයකුත් ඉල්ලනවානේ. ප්‍රායෝගික ජීවිතයේ උදාහරණයක් සමග පහදා දෙන්න. මම එහෙම කියන්නම්කෝ. ඔන්න මේ පෙම්මතියක් ඉන්නවා පෙම්මතෙක් ඉන්නවා. පෙම්මතිය වෙන කෙනෙක් එක්ක යාළු වෙනවා. නැති පෙම්මතාට රිදෙනවා. දැන් වුණයි කියලා මොකද මග රැකලා ඉඳලා පහුගිය දාට පින්පෙන්නේ රූපවාහිනියත් එන්න එපා කියලා පිහින් ඇල්ල මරනවා. එතකොට මේ මිනිස්සයා මොකද ඒ කළේ? වෛරය පාවිච්චි කළා. දැන් මම මෙහෙම කිව්වොත් එහෙම මා දැසේ වේදනා ඔබ දැසේ පෙම්සිනා එනමුත් මගේ හදේ නැත වෛර චේතනා. දැන් අතහැරියා නෙවෙයිද? දැන් සිද්ධිය වුණා.
මරන්න හිතුවේ නෑනේ නේ. ඒක තමයි භාවනාව කියන්නේ. Tamanට උනේ මදිකමක් පාඩුවක් ඕකිට මං තව එකෙක් එළියට දෙන්නේ නැහැ කියලා පිහින් අයින්න ගියාපම ඒ භාවනාව නෙමෙයි පමාව. අරකින් පෙන්වන්නේ මොකද්ද? ගීතයෙන්. එනමුත් මගේ හතේ නැත වෛර චේතනා. ඒ තමයි හිත හදාගත්තයි කියන එකේ තේරුම. උදාහරණයක් ඉල්ලන්නේ මං තව එකක් පෙන්වන්නම්. දැන් ඉතින් පෙම්මතෙක් එක්ක හිතවත් වෙලා ඉඳලා දැන් ඉතින් පෙම්මතාට විශ්වවිද්‍යාලය යන්න බැරුව වෙනවා. විශ්වවිද්‍යාලයට පෙම්මතිය යනවා. ඉතින් මේකේ පරතරයකුත් තියෙනවානේ නේ. හන්තානට පායන සම ලස්සනයිද කියන්න මාන දකින්නේ පුරහඳ ඔබට හැකිය දකින්න. තව එහාට මොකද කියන්නේ? කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්නේ. කතා මඬලු මෙන්න මේ මොකද්ද මේ පඳුරුලලා වසිනාකර සරසවීම තෙවෙන්න කියලා මම නම් කියන්නේ නෑ. මොකද සරසවීම තෙවෙන්න විතරක් වහිනවා කිය පඳුරුලලා වහින්නේ නෑ. එහෙනම් මල් වැස්සක් වහිනා කල කඳු කරේම තෙවෙන්න වහින්නේ පඳුරුලලා. උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න. දැන් අර වෛර කිරීම අද තියෙන්නේ. ඊළඟ එක බලන්න ලස්සනට. ලතාමඩලු අතවනාවේ එපාහක බලන්න. කවුද මේ? ලතාමඩලු මොකද්ද ඒ? තවලුත් පෙම්මතෙක් එකතු වෙන්න කතා කරයි. මා ගැන මතකයේ ගුලි කර මහාලියට දවන්න. ඔය පෙන්වන්නේ උදාහරණ තමයි. තව මොනවද මගෙන් ඉල්ලන්නේ? ඕගොල්ලෝ තරුණාය නිසා මට තරුණායගේ මතක් වෙන කීවේ හැකි උදාහරණ. සමහරවිට මට ගීත පාඩම් වෙන්න පටන් ගත්තේ 1960 වෙන්න ඇති. අර සිරියා මෙසාරාවේ ඉඳලා අම්මා මේ ජීවන මේ නොනිවෙන දිවි ගමනේ දක්වා ඒ ජෝතිපාලගේ ගීත මට මතකයි. 2010ටත් පස්සේ නේ ඔය හන්තාන පායන සද එහෙම තියෙන්නේ. ඉතින් මේව ඇත්ත තියෙනවනේ රස වින්දනයක්. ඒකේ තියෙනවනේ ගැඹුරක් පෙන්වන්න දෙයක්. ඒකනේ අපි ගන්න එක පෙන්වන්නනේ. මේ උදාහරණේ මම පෙන්නුවේ මා ගැන මතකයේ ගුලි කර මගේ කිසි වෛරයක් නැහැ. ඒක මහලියට දාලා අලුත් එම්මතත් එක්කලා සතුටින් ඉන්න. ඒක නෙවෙයි දාත හැරීම කියන්නේ. පංච උපාදානස්කන්ධේ උපාදාන නොවීම යනු පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම ලක්ෂණේ නිරීක්ෂ කිරීම නේද? පංචස්කන්ධේ නම් අනිදුක්ඛ අනාත්ම නිරීක්ෂණය කරන දෙයක් නෑ. පංචස්කන්ධේ කොහොමත් අනිදුක්ඛ අනාත්මයි. පංච උපාදාන මේ පංච උපාදානස්කන්ධය අනිච්චත දුක්ඛතෝ අනාත්තතෝ යොනසමනස කරන්නේ. මෙම පංච උපාදානස්කන්ධෙහි අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී උපාදාන නොවි අවසන් වෙනවා. මේ චතුරාර්ය සත්‍යම නේද? එසේනම් ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍යයට ගලපා ගන්නේ කෙසේද? එමෙන්න ත්‍රිලක්ෂණය හා චතුස්සත්‍ය පටිච්චසම්පාදයට ගලපන්නේ කෙසේද? ඉතින් ගලපන්න යන්න එපා මේ ඔක්කොගෙම එකක්. තේරුම් ගත්තොත් ඔබ සසරේ ආවේ සංස්කාරයන්ගේ නිත්සුකාත්ම ලක්ෂණය නිසා. ඔබට අනිද්දෝකනාව තේරුණාම භව නිරෝධගාමී. එහෙනම් ඒකෙන් මේ වැඩේ වෙනවා. ඔබ සසර ආවේ දුක හේතු එකතු කරමින්. දැන් ඔබ නැති වූ තැන මාර්ගයෙන් නම් වැඩේ වෙනවා. ඔබ ආවේ පටිච්චසම්පාදයේ අනුලෝමේ. සසර හේතු තබමින්. දැන් පටිලෝමේ සසර. ඒ ගලපන්න යන්න එපා ඔක්කොගෙම කරන්නේ එකක්. එකකින් තේරුම් ගන්න. ඔබ කර්ම රැස් කරමින් ආවේ ඒක භවගාමී. දැන් කර්මක්ෂය කරන එක තේරුම් ගන්න. ඔබ අකුසල් එකතු කර කර හිටිය ඔබ ජීවිත අවසානයේ මැරෙනවා කිය හිටිය. නමුත් මෙතන මොහොතක් පාසා මේ හේතු ඉතුරු නොකර ලෝභ දේශ මොහ අයින් කරනවා නම් මෙතන මරණ සතිය. නිසා මේ ප්‍රධාන දහම් පෙළවල් ගලපන්න යන්න එපා. ඒ එක හැම එකෙම පෙන්වන්නේ භව නිරෝධගාමීත්වයි භවගාමීත්වයි. භවගාමී පෘථග්ජනයාගේ වැඩේ භව නිරෝධගාමීත්වය ආර්ය පුද්ගලයා කරන වැඩේ. තමන් මේ එකක් තේරුම් අරගෙන අනුගමනය කරන යරුණාම මේ ගලපන්න මහන්සි වෙන්න එපා. සාමාන්‍ය මේ ධර්මදේශනා මම අහලා තියෙනවා මේ රටේ උටේ කරන ඒවා. මම දන්නේ මට ඇහිලා නැහැ මම අහන්නෙත් නැහැ බොහෝ දේවල්. මේ හැම එකෙන්ම කරන්නේ එකක් කියලා මේ ධර්ම මාර්ග මේ අටම එකක් කියලා කියනවා මම බය නැතුව. ත්‍රිලක්ෂණය නිත්‍යසුඛාත්ම අනිදුක්ඛාත්ම. ඒ අනිදුක්ඛානාම තේරුණා නම් ඒකම ධර්මයට පාර. දුක හේතුව නැති වූ තැන මාර්ගය. දුක හේතුව දුකටපත් වෙන පාර නැති වූ තැන මාර්ගය. ඒක තේරුණා නම් ඒත් ඇති. ඒ වාර මම පෙන්වන්නේ උදාහරණ මෙහෙමත් ගන්නවා. කුරුණෑගල නගරය ගැන දන්නවා නම් හිතන්නකෝ. ශ්‍රීපාද ගැන ගත්තා උදාහරණයක්. එහෙම නැත්නම් අපි කියමුකෝ මෙහෙම කියමුකෝ. මට මතකයි මට අවුරුදු 18 30 කාලේ මම සංගීත සම්දර්ශනයක් බලන්න ගියා. මගේ නංගි හිමත් හිටියා මාත් එක්කලා. විශාල පිරිසක් හිටියා.
පිට්ටනියක විශාල තහඩු ගහලා මේක වට කරලා තිබුණේ. එක දොරකින් යන්න ගියා නම් එහෙම යන්න බෑ එළි වෙනකන්. එහෙනම් මේකේ අටපැත්තකින් දොරවල් හයි කරලා තිබුණා. කොයි දොරෙන් ගියත් ඇතුළටනේ යන්නේ. සල්ලිත් එක ගන්න කොයි දොරෙන් ගියත් හම්බ වෙන්නේ සංදර්ශන පුට්ටෙන්ම. ඒ වගේ මේ නිවීමටපත් වෙන්න තියෙන දොරවල් ටිකක් තමයි මේ තිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ කර්මක්‍රීමේ කර්මයේ සතර සතිපට්ඨානේ එහෙම නැත්නම් පටිච්චසම්පාදයේ කියලා කියන්නේ. එකකින් ඒ දොර අරගන්න ගලපන්න යන්නේ නැතුව. හරි. මම හිතන්නේ අපේ කාලය අවසන් වෙලා ඇති. ඔන්න මම ඔබේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 17ක් තිබුණා. මේවා ඉදිරිපත් කරගෙන නාම ලේඛනය අවශ්‍ය නැහැ. කාටත් වැදගත් වෙනවනේ නේ. ඉතින් ඔහොම මම සහැල්ලුනුත් උත්තර දෙනවා. ඔය සමහර ප්‍රශ්න වලට කවි එහෙම ගීත එහෙම කියලා නැත්නම් මගේ මතකයේ ගන්න සහැල්ලු. ඒවැ උදාහරණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ දෙවිච්ච කැලෑවේ තිබිච්ච හැමදේම උදාහරණයක් දක්වන්න පුළුවන් නම් මොනවද ඉතුරුලා තියෙන්නේ බලන්න. ඕනම සිංහල ත්‍රිපිටකයේ තියෙන සිංහල පොතක් අරගෙන තව එකක් කියවලා බලන්න බුදුහාමුදුරන් උදාහරණයට අහුවෙච්ච නැති එකක් එහෙම තියෙනවද කියලා. අද එදා නැති අද තියෙන ඒවා අහුවෙලා නැහැ. එදා තිබුණ සේරම ටික අහුවෙනවා. මෙතන සිදුවෙන සිද්ධිය කියාගන්න බාහිර දේවල් උදාහරණ වශයෙන් ගන්න වෙනවා. උදාර ඉරහඳ පායපේක ගැන හරි ඒකේ මේ රාහු ගිලපු හැම ගැන කතා කරන්න එපා. ඒක උපමාවක් විතරයි අපි ළඟ සිදුවෙන සිද්ධියට. අන්න එහෙම බලන්න පුරුදු වෙන්න. මේ කතන්දර නේ හැබැයි ඔක්කොම. තාමත් කතන්දර අහා ඉන්නවා එදා වෙච්ච જાති කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කතන්දරකාරයෙක් නෙවෙයි. සියල්ල අපට ගලපලා අපි ළඟ සිදුවෙන ප්‍රමාදයයි අප්‍රමාදයයි අරවාස්යෙන් පෙන්වන්න හදපු හැටි. හොඳයි එහෙනම් ඉතින් මට සවන් දීම පිළිබඳව සතුට ප්‍රකාශ කරමින් කටපාඩමට විතරක් අරන් නවත්තන්න නැතුව දැනුම දැකීම බවට පත් කරගන්න මහන්සි වෙන්න. සවන් දෙන එකට කියන්නේ මොකද්ද? සුතමේ ප්‍රඥාව. කල්පනා කරන එකට මොකද්ද කියන්නේ? චින්තාමය ප්‍රඥාව. අනුගමනය කරනවට කියන්නේ භාවනාමය ප්‍රඥාව. එහෙම වෙන්න ඕන. නිසා අර මේ වගේ ප්‍රශ්න ඉතින් මේ අර මුල්ම ප්‍රශ්නේ බලන්නකෝ. ස්වාමින් වහන්සේ කාමාවචර මහත්ගත සිත් සෑම කෙනෙකුටම ඇති මේ ප්‍රශ්නෙට එක්ක දන්නේ නැතිකමට අහපු එකක් නැත්නම් මම දන්නවද කියලා දැනගන්න අහපු එකක්. අපි දන්නවද බලන්න ප්‍රශ්න අහන්නත් එපා. අපි කොහොමත් ඔබට වැඩිය දන්නවා. මොකද ඔබ වැඩ කරමින් හිටපු අයනේ. මම මගේ ජීවිතය අවුරුදු 45ක්ම කරලා තියෙන්නේ පොත් එක්කලා හිටපු එක. ත්‍රිපිටකයත් එක්කලා හිටපු එක. ධර්මයේම හොයපු එක. ඒ නිසා පාඩම් වෙච්ච ඒවා මතුකේ ඕන තරම්. අවුරුදු 30ක් තිස්සේ මොකද කළේ? ළමයින්ට පාලි අභිධර්මය ඉගෙනනවා දහම් පාඩල. එහෙනම් අභිධර්මයයි පාලි කියන ඒවා කටපාඩම් ඔක්කොම ටික. ඉතින් ඒක මහග්ගත සිත් කියන්නේ කොහෙද කියලා මං කිව්වේ. නැතුව නිවන් මාර්ගට මං ඕක හෙව්වේ නැහැ. ළමයින්ට උගන්වනවා මහග්ගත සිත් කියන්නේ රූපාවචර අරූපාවචර කියලා. ඒවට කියන්නේ නම කියලා. හරි. ප්‍රශ්න පත්‍රයක් සමග හෝ ඔබේ ඉල්ලීමක් සමග තව දවසක මොනක හැම සුරාත්‍යක් වේවා.